දරුවනේ සුබ සන්ධ්‍යාවක් දුවල පුතාලන්ට මාව ඇහෙනවද? ඔයගලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. ඔව් සර් ඇහෙනවා. හරි හරි. අපි දැන් ඊයේ කාලගුණ තත්ත්වය අයහපත් හින්දා තමයි අද දැම්මේ. අද ඉතින් ඊට වැඩිය අයහපත්. කමන්නේ. අපි කරගෙන යමු. නැත්තම් මේක අපිට මේ මං හිතන්නේ ඔයගලන්ට බාධාවකින් තොරව පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඇති. අපි පුතේ අපි විද්‍යාත්මක අංකණය කියන කාරණාව පිළිබඳව තමයි අවධානය යොමු කරන්න හදන්නේ. ගිය දවසේ අපි දර්ශක පිළිබඳ සම්පූර්ණ කරා නේද? මිශ්‍රාභ්‍යාසයේ තමයි අපිට තියෙන්නේ නේ? ඔව් සර්. ඔව් අපි මිශ්‍රාභ්‍යාසයේ පොඩ්ඩකට තියලා අද අපි කොටසක් ඉගෙන ගමු. ඒ තමයි මේ විද්‍යාත්මක අංකණය. විද්‍යාත්මක අංකණය පිළිබඳව පුතේ ඔයගොල්ලෝ අලුතෙන්ම මුණ ගැහෙන කොටසක් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. ඔන්න හොඳට අහගන්න. අපි පාඩම තුල පුතාලා එළඹෙන්න ඕන අරමුණු තමයි මේ විද්‍යාත්මක අංකණය හඳුනා ගැනීම සහ මිලියන කලාපයේදී සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දිවීම. මිලියන කලාපයේදී ඊට පස්සේ විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයට හරවා ලිවීම. ඒ තමයි විද්‍යාත්මක අංකණය සම්බන්ධව ඔබ ළඟා කරගත යුතු අරමුණ. ඊට අමතරව ඊට පස්සේ අපි සංඛ්‍යා වැටීමේදී භාවිතා කරන ලබන නීති හඳුනා ගන්නවා. වැටීම පිළිබඳව ඔයගොල්ලෝ 6 පන්තියේදීනේ 6 පන්තියේදී අවධානය යොමු කරනවා. ඒ වගේම දෙන ලද සංඛ්‍යාවක් ආසන්න 10ට ආසන්න 100ට ආසන්න 1000ට යන අවස්ථා සඳහා වටේන විදිය හරි පුතා. එතකොට මේ ආකාරයට පාඩම තුල වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන කොටස් දෙක අන්තර්ගත වෙනවා. අපි එහෙනම් පළවෙනියෙන්ම විද්‍යාත්මක අංකණය කියන්නේ මොකද්ද? scientific notation. අපි විද්‍යාත්මක අංකණය පිළිබඳව ඉගෙන ගන්න හදයි. මෙන්න මෙහෙමයි. සරලව කිව්වොත් පුතේ අපි සංඛ්‍යා අපි යොදාගන්නේ යම් ප්‍රමාණ නිරූපණය කරන්න. ප්‍රමාණයක් නිරූපණය කරන්න ඔබම සංඛ්‍යා භාවිතා කරනවා. සංඛ්‍යා ලියන්න සම්මත කරගත්ත සංකේත විශේෂයක් භාවිතා කරනවා. ඒවට අපි කියන්නේ ඉලක්කම් කියලා. එතකොට අපි ප්‍රමාණයක් නිරූපණය කරන්න සංඛ්‍යා යොදා ගන්නවා වගේම ඒ සංඛ්‍යා නිරූපණය කරන ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් ඔයගොල්ලෝ 6 පන්තියේදී ඉගෙන ගන්නවා ජාත්‍යන්තර සම්මත නාම ක්‍රමය. සංඛ්‍යා කලාප වලට වෙන් කරලා අපි සංඛ්‍යා ලියනවා. ඒ වගේම කියවනවා. ඒක අපි දන්නවා ජාත්‍යන්තර සම්මත ක්‍රමය. එතකොට අපි ඒකක දහස් මිලියන බිලියන ට්‍රිලියන ලෙස වෙන් කරගෙන බිලියනයේ වෙනතෙක් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒවා ඊට පස්සේ ලියන්න කියවන්න අපි ඉගෙන ගත්තා. ඒ තමයි එක සංඛ්‍යා නාම ක්‍රමයක්. ඊ වගේම අපේ ඉතිහාසයත් එක්කම ගලපලා එනකොට පුතා මේ 10 බල පදනම් වෙච්ච සංඛ්‍යා නාම ක්‍රමයක් අපේ ඉතිහාසයේ පුරාවට තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් එහෙම ලක්ෂ කෝටි නේ ලක්ෂ කෝටි ඔක ලක්ෂ කෝටි විතරක් නෙවෙයි 10 100 1000 10000 වගේ ලක්ෂ කෝටි. එතනින් එහාට අපි දැන් එතකොට ඔයගොල්ලෝ දන්නේ නැති එක කාරණාවක් මම කිව්වොත් දැන් ඔයගොල්ලෝ
අපි අර සාමාන්‍ය විවාහරේ භාවිතා වෙනවා අපි කියනවා අපිට සමහර වෙලාවට කේන්ති ගියාම තමයි කියන්නේ නේද? අර නහුතේට කේන්ති ගියා කියලානේ. නහුතයක් කියන්නේ පුතා සංඛ්‍යා මේ පැරණි සංඛ්‍යා නාමයක්. ඒ කියන්නේ 10 බල 28ක්. 10 බල 28ක්. 10 බල 28ක්. ඒ කියන්නේ 1.28ක්. ඒ කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ අර විශාල ප්‍රමාණයක් කියන හැඟීම තමයි එතන වචනෙන් එන්නේ. නහුතේ. ඊට පස්සේ 10 බල 133ක් කියන්නේ අසංඛ්‍යයක්. අසංඛ්‍යයක්. ඔය වගේ මේ 10 බල සම්බන්ධ පැරණි සංඛ්‍යා නාම ක්‍රමයක් අපේ ඉතිහාසයේ තියෙනවා. වර්තමානයේ භාවිතා නොවුනට. ඒ වගේම අපි සංඛ්‍යාවක් නිරූපණය කරන්න තව යොදා ගන්න ක්‍රමයක් තමයි අපි මොහොතකට ඒ කියන්නේ පෙර සතියේ නැත්නම් පෙර දවසේ සාකච්ඡා කරා. ඒ කියන්නේ දර්ශක. දැන් දර්ශක අංකණයනුත් වෙන්නේ යම් සංඛ්‍යාවක් නිරූපණය කරන ක්‍රමයක්. නේ? සංඛ්‍යාවන් නිරූපණය කරන ක්‍රමයක්. ඒ විදිහට බැලුවාම මේ සංඛ්‍යා නිරූපණය කරන ක්‍රම අතර අද ඉගෙන ගන්නෙත් පුතේ සංඛ්‍යාවක් නිරූපණය කරන තවත් එක් ක්‍රමයක්. විද්‍යාත්මක අංකණය කියන්නේ සංඛ්‍යාවක් නිරූපණය කරන තවත් එක් ආකාරයක්. සංඛ්‍යාවක් නිරූපණය කරන තවත් එක් ආකාරයක්. එතකොට මේ සංඛ්‍යා නාම ක්‍රමේ නැත්නම් මේ සංඛ්‍යා නිරූපණය කරන ක්‍රමවේදය අපි බහුලව භාවිතා කරන්නේ පුතා ඊටා විශාල සංඛ්‍යා ඒ වගේම ඊටා කුඩා සංඛ්‍යා නිරූපණය කිරීමට. අපේ විවාහරේ මේක යෙදෙනවා අඩුයි. අපි කඩේට ගිහිල්ලා මුදලාලිත් එක්ක විද්‍යාත්මක අංකණින් ගනුදෙනු කරන්නේ නැහැ. ඔබේ පන්ති භාර ගුරුතුමා හෝ විෂය භාර ගුරුවරු ඔබේ ලකුණු ඉදිරිපත් කරනකොට විද්‍යාත්මක අංකණින් දක්වන්නේ නැහැ. නේ? එතකොට බැංකු කටයුතු සිදු වෙන්නේ නැහැ විද්‍යාත්මක අංකණේ. නමුත් අපිට අපේ විෂය තුල සහ වෙනත් විෂයන් තුල දැන් විද්‍යා විෂයේදී ඔයගොල්ලන්ට මේ කතා කරන විද්‍යාත්මක අංකණය දකින්න මුණ ගැහෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එතනදී විශාල සංඛ්‍යා ඒ වගේම ඉතා කුඩා සංඛ්‍යා අපි විද්‍යාත්මක අංකණයෙන් ඉදිරිපත් කරනවා. ඒකේ සාමාන්‍ය ක්‍රමයට වඩා විද්‍යාත්මක අංකණයෙන් දිවීමේ තුල තියෙන අත්වන වාසි අවාසි මොනවද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ අපි ආරම්භයේ ගන්නේ විද්‍යාත්මක අංකණය දෙන ලද සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියා දක්වන්නේ කොහොමද කියන එක ගැන තමයි අපේ අවධානය යොමු වෙන්න හදන්නේ. හරි. එහෙනම් විද්‍යාත්මක අංකණය කියන්නේ සංඛ්‍යාවක් ලිවිය හැකි තවත් එක් ආකාරයක්. නැත්නම් සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි තවත් එක් ආකාරයක්. අපි පොඩ්ඩක් පෙළ පොත අධ්‍යයනය කරගෙන ගියොත් පුතාලට පේනවා මේ ඩයිනෝසරස් මීට අවුරුදු මිලියන 140කට පමණ පෙර මේ පෘථුවිය මත ජීවත් වූ සත්ත්ව විශේෂයක් බව විද්‍යාඥයින්ගේ මතයයි. 1 මිලියන 40000ක් සම්මත ක්‍රමයට කියවුවොත්. ඉතා විශාල කාල පරාසයක්. හයිඩ්‍රජන් පරමාණුවේ පරමාණු අරය 0.0.0.0.0.0.0.0.0.0.0.0.5 මීටර්. ඉතා කුඩා අගයක්. සූර්යාගයේ සිට පෘථිවියට ඇති දුර ඒකක දහස් මිලියන බිලියන 149 බිලියන 600 මිලියනයක් කියලා තමයි කියන්නේ නේ. දැන් මම මේ ප්‍රකාශ කරේ ඉතා විශාල අගයන් වගේම ඉතා කුඩා අගයක්. ආලෝකයේ ගමන් ගන්නා වේගය තප්පරයට මීටර් 299 මිලියන 790,000ක් පමණ වේ. ඊට දැක්වෙන තොරතුරු දැක්වීමේ සංඛ්‍යා යොදාගෙන ඇති අවස්ථා 4කි නේද? ඒ ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේ විශාල සංඛ්‍යා ඉතා කුඩා සංඛ්‍යා එතකොට අපි විද්‍යාත්මක අංකණයෙන් ලිවීමේදී ඉතා පහසුවෙන් අපිට ලියන්න පුළුවන් පුතේ. එහෙනම් අපි එතනට යොමු වෙන්නයි හදන්නේ. මම මේ ක්‍රමවේදය කියලා දුන්නට පස්සේ සටහනකට එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හොඳට අහගෙන බලාගෙන ඉන්න. සර් රෙකෝඩින් කරනවා නේද? රෙකෝඩින් කරනවා පුතා. මොකද කලගුණ තත්ත්වය අයහපත් ඔය පැත්තේ. ඔව් සර්. හරි. එහෙනම් මෙහෙම කරන්න.
ඒක මට කියන්න බෑ. ඔයගොල්ලෝ තීරණය කරන්නේ අවස්ථාව අනුව මේ අවදානම් බාර ගන්න එපා. පුතාලා පන්තියෙන් අයින් වෙලා ඊට පස්සේ ආයි නැවත සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් එහෙම සම්බන්ධ වෙන්න. මේ தත්ත්වෙත් ටිකක් අයහපත්. නමුත් මම පන්තිය තාම කරගෙන යන්නම්. ලොකුවට අවුලක් වුණොත් විතරක් අපි ඊට පස්සේ ගන්න තීරණය මොකක්ද කියලා බලමු. හරි? right. එතකොට පුතේ ඔන්න බලන්න. දැන් ඊටා කුඩා ඊටා විශාල සංඛ්‍යා වුණාට අපිට සාමාන්‍ය සංඛ්‍යා අපිට මේ ක්‍රමයට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ පුතා ආකෘතිය මෙන්න මෙහෙම ආකෘතියක්. විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට මෙන්න මේ ආකෘතියට අනුව තමයි අපි ලියන්නේ. මොකද්ද මේ ආකෘතිය? ආකෘතිය තමයි අපි දෙන ලද සංඛ්‍යාව පුතේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරනවා. දෙන ලද සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරනවා. දැන් එහෙම කිව්වම ඔයගලන්ට නිකන් අnder දෙමලයක් වගේ. කොහොමද දැන් 1400 කියලා දුන්නාම මේක කොහොමද 1යි 10යි අතර සංඛ්‍යාවක් බවට පත් කරන්නේ? ඒ කියන්නේ අගේ වෙනස් වෙනවද? ඒතර මට සමාන ලකුණු දාන එක මම තර්කානුකූල නෑනේ. නෑ. 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරන අතර ඔව් මොකක් හරි කියන උත්සාහ කරද්ද කවුරු හරි? සර් මන් දැන් ලොග්ුනේ මොකද්ද සර් කරේ? අපි විද්‍යාත්මක අංකණය ගැන තමයි සාකච්ඡා කරගෙන යන්නේ. පෙර අපි පාඩමේ මූලික කාරණා කීපයක් කතා කරා. දැන් පුතා මේ අපි විද්‍යාත්මක අංකණය ලියන විදිය හඳුනා ගන්න හදන්නේ. ඉතුරු අර මුල් ටික ඔයා රෙකෝඩින් එකෙන් බලන්න. දැන් ඉතින් සම්බන්ධ වෙන්න. හරි? සර්. එතකොට මෙතන මේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරන අතර දීලා තියෙන සංඛ්‍යාවේ වටිනාකම ගොඩනගා ගන්න නම් අපි එයා 10 බලයක් ලෙස සකස් කරනවා. 10 බලයක් ලෙස මේ 10 බලයකින් ගුණ කරනවා. n කියලා ගත්තේ මම ඕනම අගයක්. n කියන්නේ 10 බලයකින් ගුණ වෙනවා. 10 බලයකින් ගුණ වෙනවා. ඒ කියන්නේ පුතා දෙන ලද සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරලා එයාගේ අගය පෙර දීලා තියෙන සංඛ්‍යාවේ අගයත් එක්ක ගලප ගන්න අපි 10 බලයකින් ගුණ කරනවා. කොහොම කිව්වත් මේක ඔයගලන්ට මම දන්නවා සංවේදී වෙන්නේ නැහැ. ඇඟට දැනෙන්නේ නැහැ. මේක මොකක්ද කියලා තාම තේරෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න නම් අපි අවස්ථා කිහිපයක් කරන්න ඕන. ඔව්. ඔන්න බලමු එහෙමනම් අපි මේක කරන්නේ කොහොමද කියලා. අපි වැඩේ තේරුම් ගත්තට පස්සේ සටහනකට එමු. ඔන්න අපි ගත්තොත් පුතා මෙන්න මෙහෙම. අපි හිතමු සරල ගැටලුවකින් ගමු සරල සංඛ්‍යාවක් අපි ගමු. ඒ තමයි මම දැන් මෙතන ගන්නේ එකට වැඩි සංඛ්‍යා. හරි එකට වැඩි සංඛ්‍යා. අපි ගමු 12. ඔන්න 12. 12 කියන්නේ 1යි 10යි අතර සංඛ්‍යාවක් නෙමෙයි. එතකොට පුතේ මම මේ ආවේ 1යි 10යි අතර සංඛ්‍යාවක් බවට පත් කරන්න නම් මෙයා 1.2 වෙන්න ඕන නේ. 1යි 10යි අතර සංඛ්‍යාවක් බවට පත් වෙන්න නේ. දැන් මම මේ සංඛ්‍යා රේඛාවක් මෙහෙම ඇඳලා මෙතන 1 ලියනවා, මෙතන 10 ලියනවා. එතකොට 1යි 10යි අතර සංඛ්‍යාවක් බවට පත් වෙන්න නම් මේක 1.2 වෙන්න ඕන. නමුත් පුතා මේ දෙන්නගේ අගේ අසමානයිනේ. මේ දෙන්නගේ අගේ අසමානයි. එහෙමනම් මෙයාව ගුණ කරනවා අපි කීයෙන්ද? 10. බිඳුවෙන් 10 බල 1. නැත්නම් 10. බලයක් විදිහට ගත්තොත් 10 බල 1. එතකොට 1.2 10න් ගුණ වුණාම 12යි. එහෙමනම් මේ තියෙන්නේ සාමාන්‍ය ආකාරය. අපි ගත්තොත් සාමාන්‍ය සංඛ්‍යා නාම ක්‍රමය, සාමාන්‍ය ක්‍රමය නැත්නම් සම්මත ක්‍රමය කියලා ගමු අපි. මේ තමයි සම්මත ක්‍රමය. සම්මත ක්‍රමය.
මේ තියෙන්නේ විද්‍යාත්මක අංකණය. විද්‍යාත්මක අංකණය. විද්‍යාත්මක අංකණය. ඔන්න තාම මම හිතනවා මම දන්නවා ඕගොල්ලෝ තාම මේක ඇඟට ගියේ නෑ. තව පොඩ්ඩක් එහාට යමු. 120. ඔන්න මම විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. 120. එතකොට මොකද වෙන්නේ? එතකොට පුතා මෙයාව 1.10 අතර සංඛ්‍යාවක් බවට පත් වෙන්න නම් 1.2. 1.2ම තමයි. ඒක 10 දෙවෙනි බලය. එතකොට 1.2 120 වෙන්නේ කොහොමද? 1.2 120 වෙන්න නම් 100ෙන් ගුණ වෙන්න එපා. 100. 100 කියන්නේ 10 බලයක් විදිහට ලිව්වොත් අර පුතා කිව්වා හරිය 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය. එහෙනම් මේක අපි ලියනවා 1.2 ගුණ කිරීම 10 දෙවෙනි බලය කියලා. මේ තියෙන්නේ scientific notation එක නැත්නම් විද්‍යාත්මක අංකණය. කියවන්නේ 1.2 ගුණ කිරීම 10 බල 2යි. 1යි 10යි අතර සංඛ්‍යාවක් තියෙනවා 10 බලයකින් ගුණිතය. එතකොට අගේ වෙනස් වෙන්නේ නැහැ. අගේ වෙනස් වෙන්නේ නැහැ. තව එකක් අපි ගමු. 1200. 1200. එතකොට ඔන්න දැන් ඔයගොල්ලන්ට පොඩ පුළුවන් වෙන්න ඕන. 1.2 ගුණ ඒ කරනවා කොහොමත් 1.2යි නේ. මෙයා 1.10යි අතර සංඛ්‍යාවක් බවට පත් වෙන්නේ 1.2යි. නමුත් අපි දන්නවා 1.2 අන්න හරි. 1000න් ගුණ වෙන්න ඕන. 1000න් ගුණ වෙනවා කියන්නේ 10 බල 3යි. 10 බල 3යි. දැන් ඔයගොල්ලෝ මෙතන පැටර්න් එක නැත්තම් රටාව දිහා බලලා සමහර වෙලාවට කියන්න උත්සාහ කරයි. කමක් නැහැ දැනට එහෙම කිව්වත් කමක් නැහැ. මෙතන එනවා මන් 12000. 12000. එතකොට ඔයගොල්ලෝ කියයි කියන්නේ හැමෝම දැන් 1.2 ගුණ කිරීම 10 බල 4නේ 10 බල 4. මෙතන පැටර්න් එකක් ආවා. නමුත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙතන 1.10යි අතර සංඛ්‍යාවක් සහ 10 බලයක ගුණිතයක් තමයි තියෙන්නේ. පැහැදිලිද? මේක ඉතින් පෙළ පොතේ විවිධ ක්‍රම ඔස්සේ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මම දැන් එකපාරම මේ වැඩේ දුන්නා. අපේ අරමුණ වෙන්නේ විද්‍යාත්මක අංකණෙන් ලියන්නයි විද්‍යාත්මක අංකණෙන් ලියපු එකක් සම්මත ක්‍රමයට ලියන්නයි හැකියාව තිබුණා නම් ඇති. එතනදී අතරමැද පියවර අත්‍යවශ්‍ය නැහැ. නමුත් දැන් මම කියවනේ මේක ඕගොල්ලෝ රටාව අනුව සමහරවිට හඳුනා ගන්නවා කියලා. ඔන්න බලන්න මෙතන තව දෙයක් තියෙනවා ඕගොල්ලන්ට පේන්නේ. ඕගොල්ලන්ට පුතේ පේනවද මේ හැම එකම පූර්ණාංශය එක ඉලක්කමයි එන්නේ. මේ පූර්ණාංශය එක ඉලක්කමයි නේ. දැන් මේක මම ලිව්වේ නෑනේ 12.0යි කියලා. 12.0යි කියලා ඉන්න බෑ. 1යි 10යි අතර සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් එක ඉලක්කමකට තමයි මේක ගලපගන්නේ මේ. පූර්ණාංශය එක ඉලක්කමයි. ඊට පස්සේ දශම කාණ්ඩයේ දශම තිතට පසු එක ඉලක්කමයි මේ දශම තිතට. දැන් මෙතනට ඉන්නේ දශම තිත එක ඉලක්කමයි. ඒක පුතා ඕගලන්ට පේනවද 10 බල 1යි කියන එකෙන් ඒක මේ එතන කතාවක් තියෙනවා 1යි 10 බල 1යි. දැන් දශම තිත මෙතනට ඉන්නේ. දශම තිතට පසු ඉලක්කම් 2යි. එතනිනුත් ගන්න පුළුවන් ඕගලන්ට. එතකොට 10 බල 2යි. 100 කියන එක මතක තියෙනවා. නමුත් අපිට 10 බල ගන්න මෙතනින් පේනවනේ. 10 බල ගන්න පේනවා මේ 10 බල 2යි. දැන් මෙයා මෙතනට දශම තිත එන්නේ නේ. මේක වෙන්නේ දශම තිතෙන් පස්සේ තියෙන ඉලක්කම් ගන්න තමයි අර 10 දශම තිතෙන් පස්සේ ඉන්න ඉලක්කම් ගන්න තමයි 10 බලය වෙන්නේ. ඒක තමයි අපිට එතන පේන රටාව. දශම තිතෙන් පස්සේ ඉන්න ඉලක්කම් ගන්න තමයි 10 බලය වෙන්නේ. දැක්කද? අන්න ඒකත් පොඩ්ඩක් ඕගොල්ලන්ගේ හිතට යන්න ඕන. ඒකත් හිතට යන්න ඕන. නේ? right. එහෙනම් අපි දැන් ක්‍රමානුකූලව ගොඩනගපු සටහනත් ලියන්න පුතා මාතෘකාව විද්‍යාත්මක අංකණය කියලා. විද්‍යාත්මක අංකණය කියලා ලියන්න. කලින් නෝට් එක නෑ මම දුන්නේ නෑ පුතේ නෝට් එකක් දුන්නේ නෑ දැනුයි දෙන්නේ. විද්‍යාත්මක අංකණය. මේක කියන්න ඕනස කොමින්න මම මුජි සටහනක් දෙනවා. ලියන්න මෙහෙම
ලියන්න පුතා. දෙන ලද සංඛ්‍යාවක් සර් විද්‍යාත්මක අංකණය කියන එකේ ඔව් ඒ යටතේ ලියා ගන්න. ඒ යටතේ දෙන ලද සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි තවත් එක් ආකාරයක් වන්නේ නිරූපණය කළ හැකි තවත් එක් ආකාරයක් වන්නේ නිරූපණය කළ හැකි එක් ආකාරයක් වන්නේ විද්‍යාත්මක අංකණයයි. නිරූපණය කළ හැකි එක් ආකාරයක් වන්නේ විද්‍යාත්මක අංකණයයි. විද්‍යාත්මක අංකණයයි. ඒක මොනවා පැන්සලෙන් කොටු කරගත්තත් කමක් නැහැ. නිරූපණය කළ හැකි එක් ආකාරයක් වන්නේ විද්‍යාත්මක අංකණයයි. ඊට පස්සේ ලියන්න රුලක් අත්හැරලා මෙහිදී දෙන ලද සංඛ්‍යාව පහත දැක්වෙන ආකෘතියට අනුව ඉදිරිපත් කරයි. දෙන ලද සංඛ්‍යාව පහත දැක්වෙන ආකෘතියට අනුව ඉදිරිපත් කරයි. 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 දැන් පුතා මෙන්න මේ ආකෘතිය ඇඳගන්න. මේ කොටු කරලා තියෙන එක සර්. ඔව් ඔව් ඔව්. ඒ මං කොටු කරපු එක ඇඳගන්න. එකක් 10ත් අතර සංඛ්‍යාව ගුණ කිරීම 10 බලය. සර් ඊට පහලින් තියෙන ටිකත් ලියා ගන්න ඕනේ නෑ. නේද? එතනට එන්නේ අපි උදාහරණ කියලා. ඊට පස්සේ මෙතනට ඔන්න උදාහරණ කියලා මේ කාණ්ඩේ ලියා ගන්න. උදාහරණ 1 මේ කාණ්ඩේ ලියා ගන්න. ඔබ තනියම කරන්නේ ඒක. සර් ඔය සම්බන්ධ ක්‍රමයේ විද්‍යාත්මක අංකනේ එහෙම කියන්න ඕනද? මොකද්ද? දැන් කොළ පාටින් තියෙන සම්මත ක්‍රමයයි විද්‍යාත්මක අංකනයයි. ඔව් ඒක කියන්න. ඔව් සම්මත ක්‍රමය විද්‍යාත්මක අංකනය.
සර් අටින් තියෙන ටික ලියන්න ඕනේද? ඔව් ඔව් ඔව්. උදාහරණ එක කියලා තියෙන්නේ. එතකොට සම්මත ක්‍රමයේ විද්‍යාත්මක අංකනේ මේ කොටස ලියා ගන්න. හරි සර් ලියාගන්න. නෑ සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරිද? හරි සර්. හරි. හරි සර්. ඔන්න එහෙනම් අපි තව දැන් ක්‍රමානුකූලව ගොඩනගමු උදාහරණ වලින්ම. ඔන්න මම මකනවා. අපි එනවා දෙවෙනි අවස්ථාවට. උදාහරණ 2. අපි ගමු මෙහෙම. එතනෙත් අපි ගන්නවා සම්මත ආකාරය නැත්නම් සම්මත ක්‍රමය. මෙතන අපි ගමු විද්‍යාත්මක අංකණය. දැන් ඕගොල්ලෝ මාත් එක්ක පටන් ගන්න. දැන් ඕගොල්ලෝ ලියන්න පටන් ගන්න. විද්‍යාත්මක අංකණය. හරි? වගුවක් ගහ ගන්න අත්‍යවශ්‍යම නැහැ. දැන් මම සම්මත ආකාරය. දැන් ඔන්න පොඩි පොඩි අපි අගයන් වෙනස් කරමු. ඔන්න දැන් 53. කොහොමද අපි විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ? 5.3 ගුණ කිරීම 10 පළවෙනි බලය. ඔව්. දැන් මෙයා 1යි 10යි අතර සංඛ්‍යාවක් බවට පත් කරන්න එපා. දැන් මෙයාව සංඛ්‍යා රේඛාවේ අපි දැක්කොත් මේ 1 10 නම් මෙයා 10ට වැඩි සංඛ්‍යාවක්නේ දැන්. 1යි 10යි අතර සංඛ්‍යාවක් වෙන්න නම් පුතා දශම තිතෙන්න ඕනේ මෙතන 5.3. නමුත් දැන් දෙන්නගේ අගේ වෙනස්නේ. 5.3යි 53යි සමාන වෙන්න බෑනේ. එහෙනම් අපි සමාන වෙන්න 10 කී දැන් කීයෙන්ද ගුණ වෙන්න ඕන? 10 බල 1 එන්නේ 10 බල 1 10න් ගුණ වෙන්න ඕන. එහෙනම් මේ තමයි විද්‍යාත්මක අංකනේ මේ තමයි සම්මත ක්‍රමය. ඉතින් කඩේට ගිහලා මුදලාලිට මං කියන්නේ ඉතුරු සල්ලි රුපියල් 53ක් දෙන්න කිව්වහම මුදලාලි 5.3 ගුණ කිරීම 10 බල 1ක් ඔයා මට දෙන්න ඕන නේද කියලා. නේ පොඩ්ඩක් ඕනනම් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න එහෙම. මොකද මේක අපිට විවහාරයේ යෙදෙන්නේ නැති හින්දා ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතකොට අපි මෙතන මේ මිලුවට වැරද්දකුත් නැහැ හැබැයි අපි තව එකක් ගමු. ඔන්න 204. දැන් කොහොමද? හැමෝම මුමුණන්න. හැමෝම මුමුණන්න 2.04 ගුණ කිරීම 10 බල කීයද? පාර ගන්න බැරි නම් පුතා ඔයා හිතින් මෙතන දකින්න දශම තිත මෙතනට එන්නේ. දශම තිතට පසු ඉලක්කම් 2යි. ඒ කියන්නේ 10 බල 2යි. හරි ලේසි වැඩක් මේක නේ. දැක්කද? හැබැයි අවබෝධය තියෙන්න ඕන මේ 10 බල 2යි කියන්නේ 100ෙන් ගුණ වෙන්නේ. 100ෙන් ගුණ වෙන්නේ. ඔව්. සර් මේ විද්‍යාත්මක අංකන ක්‍රමය සර් කොයි වගේ අවස්ථාවකදී අපිට යොදා ගන්න පුළුවන්? මට පැහැදිලි මදි ඔයාගේ ප්‍රශ්නේ. සර් කොහොමද සර් අපි එදිනදා ජීවිතයේදී විද්‍යාත්මක අංකන ක්‍රමය යොදාගන්නේ? ඔව් අපි දැන් විද්‍යාත්මක අංකනයයි සම්මත ක්‍රමයයි ගැන තව ඉදිරියේ සංසන්දනාත්මකව සාකච්ඡා කරනවා. එකක් තමයි දැන් අර ඉස්සෙල්ලා කතා කරා නේද අපි ඊටා විශාල සංඛ්‍යා ඊටා කුඩා සංඛ්‍යා. ඒ සංඛ්‍යා අපි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. ඒතකොට අපි ඒවා ඉදිරිපත් කරනකොට විද්‍යාත්මක අංකණයෙන් ලිව්වම අපිට වාසි තියෙනවා. අපි පොඩ්ඩක් ඒක ඉදිරියට කතා කරමු. තව පොඩ්ඩක් මේක හුරු වෙමු. හරි? ඔයාගේ ප්‍රශ්නෙට උත්තර එනවා ඉස්සරහට. අපි ඒ ගැන වාසි අවාසි කතා කරනවා. භාවිතා වෙන අවස්ථා කතා කරනවා. එතකොට මෙතන ඊළඟ එක අපි ගත්තොත් එහෙම පුතා ඔන්න 15470 ඔබ මට කියන්න බලන්න. හැමෝම මුමුණන්න 1.5 4යි 7යි බිඳුව ලියන්න ඕනද? අවශ්‍ය නැහැ.
අගට දශම බිඳුවේ අගේ වටිනාකමක් නැහැ නේ. දැන් කොහොමද එතකොට මෙයාගේ 10 බලය ගන්නෙ? 4 වෙනි බලය. ඕ මෙතන ඔබ හිතින් දකින්නේ 1යි එතකොට ඉලක්කම් 4යි 10 බල 4යි 10 බල 4 ඔන්න තව එකක් ඔන්න පුතා 234000 3 කොහොමද මෙයාව ලියන්නේ 2.3 4යි 0.3 ගුණ කිරීම 10 පස්වෙනි බලය. 10 කීවෙනි බලයද පස්වෙනි බලය පස්වෙනි බලය ඔන්න මම තව එකක් ලියනවා කියවන්න මම මේ ලියන සංඛ්‍යාව ඔබ මේ මම ලියපු සංඛ්‍යාව කියවන්න එක් බිලියන 2 මිලියන 200 මිලියන 200 මිලියනය 1 බිලියන 200 මිලියනය දැන් අපි මෙයාව ලියමු විද්‍යාත්මක අංකනේ 1.2 අර බිංදුව ගන්න ඕනද ගුණ කිරීම 10 කීවෙනි බලයද 1 2 3 4 5 6 7 8 9 10 9 වෙනි බලය 19 වෙනි 19 දැන් අර යසස් යවුවනේ මේකෙන් අපිට තියෙන්නේ නේ මේ ඔන්න විශාල සංඛ්‍යා මේ වගේ ඒවා අපි පුතා මේ විදිහට ලිව්වාම අපිට යන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා කියවන්න පහසුයි සංසන්දනය කිරීම පහසුයි නේ නිරූපණය කිරීම පහසුයි මේ විදිහට. ඉතින් මේවා අපිට ඉතා විශාල සංඛ්‍යා මුණ ගැහෙන තැන්වල මේ විද්‍යාත්මක අංකෙන් ලිය වෙන විශේෂ විද්‍යාවේදී පරමාණු ගැන කතා කරනකොට අණු ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට මුණ ගැහි විද්‍යාත්මක අංකණය. ඒ වගේ ඉතා විශාල සංඛ්‍යා සමහර පොත්පත්වල අපි සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දක්වලා තියෙන ඉතා විශාල ප්‍රමාණ. අන්න එතකොට මේ විද්‍යාත්මක අංකන ක්‍රමය ඔයගොල්ලන්ට මුණ ගැහි දකි. නැතු මේක සාමාන්‍යයෙන් අපේ දිනදා දෛනික කටයුතු වලදී දෙන්නේ නැහැ. මං කිව්වේ කඩේ මුදලාලිත් එක්ක මේව ගනුදෙනු වෙන්නේ නැහැ. කොන්දොස්තර මහත්තයත් එක්ක විද්‍යාත්මක අංකණයෙන් අපි ගනුදෙනු කරන්නේ නේ. අර වගේ අපිට විෂය තුල තව දුරටත් ඉගෙන ගැනීමේදී උසස් ගණිතයේදී අපිට මේව මුණ ගැහෙනවා නේ. වෙනත් විෂයන් වල විද්‍යාවේ විශේෂයෙන් මුණ ගැහෙනවා. අන්න එහෙමයි. right මේ ටික සටහන් කරගත්තද ඔයගොල්ලෝ? සටහන් කරගෙනද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. ඔන්න එහෙනම් දැන් ඔයගොල්ලන්ට දැන් මම අවස්ථා කීපයක් දෙන්න හදන්නේ කල්පනාවෙන් කරන්න. හරි. හරිද? හරි සර්. හැමෝම හරි? හරි සර්. හරි සර්. ඔන්න එහෙනම් ඔයගොල්ලන්ට දෙන පළවෙනි ක්‍රියාකාරකම. හැමෝම හරියට කරන්න. නෑ දැන් අපි ක්‍රියාකාරකම 1 2 නේ. දැන් ක්‍රියාකාරකම 3 පහත දී ඇති සංඛ්‍යා නෑ ක්‍රියාකාරකමනේ නේ අපි ක්‍රියාකාරකම 1 අපි උදාහරණ අරගත්තේ නේ පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් නිරූපණය කරන්න විද්‍යාත්මක අංකණයෙන් නිරූපණය කරන්න මුලින්ම මම අවස්ථා 10ක් දානවා ඔයගොල්ලෝ කල්පනාවෙන් කරන්න.
සර් තුන්වෙනි එක 10ද? ආ 1045. 1045. පේන්නේ අපිට ඒක 45. ඔව් සර්. ඒක පේන්නේ 45 කියන එක. 10 විතරයි පේන්නේ. 1.0 දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? ස්ක්‍රීන් එක ස්ටක් වෙලා එයා වෙලා තින්නේ. යා වෙලා තුන්වෙනි එකේ 10 අමින 1.0 මම ආයි ෂෙයා කරන්න ඉන්ටර්නෙට් වල මොකක් හරි ගැටලුවක් එනවා. දැන් දැන් හරි සර්. ආහා right කල්පනාවෙන් කළා දෙපාරක් බලන්න. සර් දශම සංඛ්‍යාද සර් අපිට දාලා තියෙන තිත්තියේදී 14.32 150.5 හරි සර්. හරි සර්. හරිද? හරි සර්. හැමෝම හරිද? හරි සර්. හරි. ඔන්න එහෙනම් පැන්සල ගන්න ළඟට රතු පෑනත් ළඟට ගන්න. හරි වැරදි පැන්සලෙන් දාන්න රතු පෑනෙන් වැරදි නිවැරදි කරගන්න. පළවෙනි එක උත්තරේ කීයද? 8.3 දශම 3යි. 10 බල 6 නෙමෙයි නේද සර්? 10 බල 6. 10 බල 6යි නේ. 6 සර්. 3යි 4යි 5යි 6යි. 10 බල 6යි. 3.5 ගුණ කිරීම 10 බල. 1.4.2 ගුණ කිරීම 10 බල 9 3යි 6යි 9යි 4.25 ගුණ කිරීම 10 බල 6යි දැන් මේක 1.4.3 ගුණ කිරීම 10 බල ඍණ 1 1
10 බල 10 බල 1. ඍණ 1. 1 සර්. 1. 10 බල 1 සර්. 10 දශමවලදී බල වම් පැත්තට යනකොට එන්නේ සර් ගියේ. 1 පුතා මෙතන එන්න ඕනේ. ඔව් සර් 10 දී දශමවලදී වම් පැත්තට 1යි ගියේ. මෙතන ඉඳන් මෙතනට එන්නේ. ඒ කෙසේ වෙතත් මෙයා එක ආපස්සට හිතන්න. ගණිතය හන්නේ එකයි. ඉදිරියට යනවා වගේම ආපස්සට දකින්න. මේ ගණිතයේ තියෙන සුවිශේෂීකම Tamanටම උත්තරේ හරිද කියලා බලා ගන්න පුළුවන්. බලන්න මේ 1.432 14.32 වෙන්න නම් කීයේද ගුණ වෙන්න ඕනේ? 10න් ගුණ වෙන්න ඕනේ. 10න් ගුණ වෙන්න ඕනේ. එහෙනම් 10 බල 1. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට එන්නේ 1යි. දැන් ඊළඟ එක කියමු බලන්න එනවා. 1.5 බිඳුවයි 5 ගුණ කිරීම 10 බල 2. 10 බල 2. මෙතන ඉඳන් 2යි එන්නේ. මෙයා 100න් ගුණ වුණාම තමයි මේ පැත්තට එන්නේ. ආපස්සට දකින්න. එතකොට තමයි මේක ඕගොල්ලන්ට වඩාම නිවැරදි කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව පුතේ දා ගන්න බලන්න ඕගොල්ලෝ මේකේ 10න් කීයක් ගත්තද කියලා. 10න් කීයක් ගත්තද කියලා. 10න් 9. එකක් වරද්ද ගත්තා. ඒ වැරද්ද හඳුනාගත්තද? තේරුම් ගත්තද එතන වැරදුනේ මොකද කියලා? ඔව් සර්. අන්න හරි. ඒක තමයි වෙන්න ඕනේ. අපිට වරදිනවා. පුතග්ජනයෝ. ඔබ මා හැමෝටම වරදිනවා. නමුත් ඒ වැරද්ද අඳුරගෙන ඒ වැරද්ද ආයේ නොවන විදිහට අපි වැඩ කටයුතු කරන එක තමයි ඉගෙනීම කියන්නේ. නේද? හරි. 10න් 10 ගත්ත අයත් ඇති මෙතන. දැන් පේනවද? මහ ලොකු දෙයක් නෙමෙයි. විද්‍යාත්මක අංකණය තුල ලිවීමෙන් අපිට මේ විදිහට සංඛ්‍යාව නිරූපණය වෙනවා 10 බලයක් ලෙස. මේ වගේ දැන් පුංචි සංඛ්‍යාවක නෙමෙයි විශාල සංඛ්‍යාවක අර කිව්ව වාසි තියෙනවා. ඉඩ යන ඉඩ ප්‍රමාණය, කාලය, කියවීමේ වාසිය, සංසන්දනය කිරීමේ වාසිය, සැසඳීම. දැන් 10 බල 7යි 10 9යි 9යි දැක්ක ගමන් අපිට මේකේ කවුද අඩු වැඩි කියලා සසඳන්න පුළුවන්. ඒ කාරණා. right. ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා දෙන ලද සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වීමෙන් දෙන ලද සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වීමෙන් අපට පහත දැක්වෙන වාසි අත්කරගත හැකිය. අපට පහත දැක්වෙන වාසි අත්කරගත හැකිය. පහත දැක්කෙන වාසි පහත දැක්වෙන වාසි අත්කරගත හැකිය. අපට පහත දැක්වෙන වාසි අත්කරගත හැකිය. හරිද? හරි සර්. හරි සර්. ඔව් අංක විදියට දැම්මත් කමන්නේ. සංඛ්‍යාව ලිවීමට යන ඉඩ ප්‍රමාණය සංඛ්‍යාව ලිවීමට අඩු ඉඩ ප්‍රමාණයක් යයි. සාපෝ කියන්නකෝ. සංඛ්‍යාව ලිවීමට අඩු ඉඩ ප්‍රමාණයක් යයි. ඒ පළවෙනි එක නේද? අපුතා? ඒ පළවෙනි එක නේද? ඔව් පළවෙනි එක. සංඛ්‍යාව ලිවීමට අඩු ඉඩ ප්‍රමාණයක් යයි.
අඩු ඉඩ ප්‍රමාණයක් යයි. ඊළඟට සංඛ්‍යාව ලිවීමට අඩු ඉඩ ප්‍රමාණයක් යයි. කාලය ඉතිරි වේ. කාලය ඉතිරි වේ. දෙවෙනි එක නේ සර්. ඔව් දෙවෙනි එක. කාලය ඉතිරි වේ. කාලය ඉතිරි වේ. සංඛ්‍යා සැසඳීම පහසු වේ. සංඛ්‍යා සැසඳීම පහසු වේ. සංඛ්‍යා සැසඳීම පහසු වේ. ඊට පස්සේ ලියන්න සංඛ්‍යා කියවීම පහසු වේ. කියවන්න ලේසි. සංඛ්‍යා කියවීම පහසු වේ. සංඛ්‍යා කියවීම පහසු වේ. හරිද? හතරයි නේ සර්. ඔයගොල්ලන්ට හිතෙන එකක් කියන්න බලන්න. මේකෙන් එන වාසිය දශම සංඛ්‍යා ලිවීමට පුරුදු වෙනවා. ආ? දශම සංඛ්‍යා ලිවීමට පුරුදු වෙනවා. ඔව් දශම සංඛ්‍යා ලිවීමට පුරුදු වීමක් වෙනවා. ඔව් ඒකත් හරි. දශම සංඛ්‍යා මෙතන භාවිතා වෙනවා නේ. 10 බල භාවිතා වෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට මූලික වශයෙන් ඔය කියන වාසි අවාසි හඳුනා ගන්න පුළුවන්. හරි පුතා. අපි යමු බලන්න දැන් මේ තෙක් මේ වෙනකන් අපි කරේ එකට වැඩි සංඛ්‍යා තමයි පුතා විද්‍යාත්මක අංකණෙන් ලිව්වේ. එකට වැඩි සංඛ්‍යා. අපිට දැන් එකට අඩු සංඛ්‍යා කොහොමද ලියන්නේ කියලා ඉදිරියේදී බලමු. අපි බලමු පෙළ පොතේ තියෙන්නේ කොහොමද කියලා. දැන් මේ පෙළ පොතේ තියෙන්නේ ওই විදිහටම තමයි. ටිකක් බර විදිහට දාලා තියෙනවා මේ ආකෘතිය. ඒ අනුව 1.10යි අතර සංඛ්‍යාවක් එන්නේ අනු නිකිලයක්ද වේ නම් විද්‍යාත්මක අංක නිලියා දැක්වේ. ඒ කියන්නේ කොහොමද නිකිලයක් නේ? ඒට ධන ඍණාගයන් එන්න පුළුවන්. ඉතින් ඒ ගැන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ උදාහරණ ගණන් ඒ අතරමැදි පියවරක් එක්ක ගිහිල්ලා තියෙන්නේ. අවශ්‍ය නැහැ අපිට එකපාරම ලියන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ. එකපාර අපිට ඒක ලියා ගන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට අපි සංඛ්‍යා කීපයක් දැන් ලිව්වා විද්‍යාත්මක අංකනේ. මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති. ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න. අභ්‍යාස කරන්නද? නෑ දැන් අපි අභ්‍යාසය කරන්න කාලය මෙතන ගන්න එක අපරාධයක් නේද පුතේ? ඕන්නම් මෙන්න මේ කොටස විතරක් කරන්න බලන්න එහෙනම් මේ වෙනකන් ටික මේක විතරක් කරන්න කොහෙනම් තා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙයි. දෙවෙනි ප්‍රශ්නේ විතරක් කරන්න සටහන් පොතේ මෙන්න මේකට විද්‍යාත්මක අංකලේ ලියන්න බලන්න. සංඛ්‍යාව ලියලා කරන්නේ සංඛ්‍යාව ලියලා ඉදිරියෙන් ලියන්න ඕන. ඒකත් අපි සාකච්ඡා කළා මෙයා.
excuse me sir. ඔව්. මෙහෙ හොඳටම අහනවා අයින් වෙන්න පුළුවන්ද? ඔව්. ඔව් සර්. මේකේ පොඩ්ඩේ දානවා නේද? ඔව් රෙකෝඩින් යනවා. සර් පන්තිය කරන් යන්නේ සර්. ආ? සර් පන්තිය කරන් යන්නේද? ඔව් සර්. ඔව් කරගෙන යන්න බලමු මෙහෙ ගියේ ගොරවන පොඩ්ඩක් බලමුකෝ තත්ත්වය අනුව යමු. හා සර්. ඔයගොල්ලෝ මේක කරන්න බලන්න. නිවන දැන් එකක් 10ත් අතර නිසා හරි සර්. හදලා ඉවරයි. හරි sir. හරිද? හරි sir. හරි සර්. බලන්න එනා. දෙක ගුණ කිරීම 10 බල 2 2.5යි 4 ගුණ කිරීම 10 බල 2 1.0යි 1 ගුණ කිරීම 10 බල 3 5.2යි 9 ගුණ කිරීම 10 බල 3 7.4යි 3 ගුණ කිරීම 10 බල 4 3.4 ගුණ කිරීම 10 බල 5 6.5යි 8යි 1යි 2 ගුණ කිරීම 10 බල 6 7.3යි 4 ගුණ කිරීම 10 බල 0 1.8යි 5 ගුණ කිරීම 10 බල 1 7.1යි 5යි 8 ගුණ කිරීම 10 බල 2 හරිද? හරි සර්. හරි sir. ඔන්න මෙතන 10 බල 0 හරිනේ? හැමෝම හරි? හරි සර්. අන්න හරි.
දැන් පැහැදිලිනේ වැඩේනේ. right. දැන් ලියන්න පුතේ මෙහෙම ඉහත අප සලකා බලන ලද්දේ ඉහත අප සලකා බලන ලද්දේ ඉහත අප සලකා බලන ලද්දේ සලකා බලන ලද්දේ එකට වඩා විශාල සංඛ්‍යා එකට වඩා විශාල සංඛ්‍යා මෙහි හොඳටම ගොරවනවා. එනම් අයින් වෙලා පස්සේ බලන්න. එකට වඩා විශාල සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දක්වන ආකාරයයි නැත්නම් නිරූපණය කරන ආකාරයයි. විද්‍යාත්මක අංකණයෙන් නිරූපණය කරන ආකාරයයි. විද්‍යාත්මක අංකණයෙන් නිරූපණය කරන ආකාරයයි. හරිද? right. දැන් අපේ මාතෘකාවට එන්න හදයි. අපි දැන් ඊළඟ අදියරට එන්න හදයි. දැන් ලියන්න මාතෘකාව එකට අඩු සංඛ්‍යා එකට අඩු සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. එකට අඩු සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. හරිද දරුවනි? හරි සර්. හොඳට බලා ගන්න. එකට අඩු සංඛ්‍යා. එතකොට අපි එන්නේ මෙහෙම. එකට අඩු සංඛ්‍යා. අපිට මු 0.5 0.5 මොනවා කරත් පුතේ අපි අර ආකෘතියට අදාළවනේ කරන්නේ. ආකෘතියට අදාළවනේ. එතකොට අපි මෙයා 1ත් 10ත් අතර සංඛ්‍යාව බවට පත් කරන්න නම් පුතා 5 වෙන්නේ නැහැ. 0.5 නේ 1යි 10යි අතර සංඛ්‍යාවක්. නමුත් දැන් මේ පිළිතුරත් එක්ක ගැලපෙන්න නම් පුතා මෙයා අනිවාර්යයෙන්ම 10න් එකෙන් ගුණ වෙන්න ඕන. ඒ කියන්නේ 10න් බෙදෙන්න ඕන. 5 10න් බෙදුවාම තමයි 0.5. 5 10න් බෙදුවාම තමයි 0.5. එතකොට ඕගොල්ලන්ට මතක ඇති දර්ශකවලදී අපි කතා කරනවා එතකොට මෙයා 10 බල 1යි දර්ශකවලදී අපි කතා කරනවා මේ එක බෙදීම 10 බල 1 ලියන්න පුළුවන් පුතා
පහ ගුණ කිරීම 10 බල ඍණ 1යි කියලා. ඔන්න ඔය පියවර ටික ඔබට පැහැදිලිද? අවබෝධද? ඊට පස්සේ මම එකපාර ගන්න විදිහ ඊට පස්සේ පැහැදිලි කරන්න. මෙතන වෙන සිස්ටම් එක තියෙනවනේ, යාන්ත්‍රණය, ක්‍රමවේදය. ඔන්න ඔහොමයි. අපි තව එකකට යමු. 0.05 එකට අඩුයි. එතකොට අපි ආව කොහොමද ගන්නෙ? එයාව අපි ගන්නෙ පුතේ 5 ගුණ කිරීම. එතකොට ඒ කියන්නේ මෙයා 10න් නෙමෙයි බෙදෙන්න ඕනි 100ෙන්. මෙයා 100ෙන් එකයිනේ. 100ෙන් එක. ඒක තමයි අපි ලියන්නේ 5 ගුණ කිරීම 1යට 10 බල 2. එතකොට අපි 1ක් 10ත් අතර සංඛ්‍යාව 5යි, 10 බලය 10 බල ඍණ 1යි. සෝරි ඍණ 2යි. දැක්කද? මේ තියෙන විද්‍යාත්මක අංකනේ. මේ තියෙන විද්‍යාත්මක අංකනේ. මේ තියෙන්නේ සාමාන්‍ය ආකාරය, සාමාන්‍ය ආකාරය. මේ තියෙන විද්‍යාත්මක අංකනය. විද්‍යාත්මක අංකනය. ඔය විදිහට ඔයගොල්ලෝ මට මේ අවස්ථා දෙකත් ඒ වගේ කරන්න. මේ දෙකත් ලියාගත්තට පස්සේ මේකත් කොහොම ලියන්නේ? ඊළඟ අවස්ථාව 0.05ත් ලියන්න. ඔන්න මම වෙලාව දෙනවා. මේ රටාව දිහා බලලත් ඔබට ගොඩ නගන්න පුළුවන්. රයිට් කරන්න. කරණි ඉවරයි සර්. ඉවරද පුතා? ඉවරයි. ඔන්න එහෙනම් ඉවරයි සර්. ඔන්න බලන්න. මෙතන එන්නේ 5 ගුණ කිරීම 1000න් 1. ඒ කියන්නේ පුතා 5 ගුණ කිරීම 1යට 10 3 වෙනි බලය. දර්ශක නීතිය අනුව 5 ගුණ කිරීම 10 බල ඍණ 3. ඍණ දර්ශකයේ ධන කරන්න පුළුවන් වගේම 1යට 10 බල 3 ඍණ බලයක් විදිහට ලියන්න පුළුවන්. මෙතන එන්නේ 5 ගුණ කිරීම 10000න් 1. ඒ කියන්නේ 5 ගුණ කිරීම 1යට 10 බල 4. ඒ කියන්නේ 5 ගුණ කිරීම 10 බල ඍණ 4. ඔන්න ඔහොම. බලන්න ඔබ හරිද කියලා. ඔන්න දැන් අපි එකවර ලියන්න බලමු. මෙන්න මෙහෙමයි. ඔන්න මේ සම්බන්ධය බලන්න. දැන් 0.5 නේ පුතා. දැක්ක ගමන් ඕගොල්ලන්ට පේනවනේ මෙයා එකට අඩු සංඛ්‍යාවක් කියලා. එකට අඩුයි. ඇයි 0.5නේ? 0.5 කියන්නේ එකට අඩු වගයක්.
මේක 10.3 වුණොත් එකට අඩු වෙන්නේ නැහනේ. එතකොට එකට අඩු බව දැනුණු ගමන් ඕගොල්ලන්ට තේරෙන්න ඕන විද්‍යාත්මක අංකනේ 10 බලයේ ඍණාගයක් එන්නේ. දර්ශකේ ඍණ වෙන බව තේරෙන්න ඕන. පූර්ණ සංඛ්‍යාව ගන්න පුළුවන් නේ ඕගොල්ලන්ට තනි ඉලක්කමත් වෙනකන් මෙයාව ගන්න ඕනේ. ඊළඟට 10 කීවෙනි බලයේද කියලා ගන්න පුතේ මේ පැත්තට බලන්න. මේ පැත්තට කීයද ඉලක්කම් ගන්නේ? 1යි. එහෙනම් 10 බල ඍණ 1යි. මේ පැත්තට කීයක් යන්න ඕනද? 1යි 2යි. ඒ කියන්නේ 10 බල ඍණ 2යි. මේ පැත්තට 1යි 2යි 3යි. ඒ කියන්නේ 10 බල ඍණ 3යි. මේ පැත්තට 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ 10 බල ඍණ 4යි. දැක්කද? ඔන්න මම තව අවස්ථාවක් අපි ගමු මෙහෙම. 0.02.5. ඔන්න හැමෝම. මෙයා 1යි 10යි අතර සංඛ්‍යාවක් වෙන්නේ කොහොමද? මෙයා 1යි 10යි අතර සංඛ්‍යාවක් වෙන්නේ 0.25ද 2.5ද 25ද 250ද 2500ද 1යි 10යි අතර සංඛ්‍යාවක් වෙන්නේ 2.5. එහෙනම් 2.5 0.02.5 වෙන්න නම් මෙයා දැන් එකට අඩුයි. එහෙනම් මේගොල්ලෝ ಗುಣ වෙලා හරියන්නේ නැහැ. බෙදෙන්න ඕන නේ. 10න් 100න් 1000න් බෙදෙන්න ඕන. ඒ කියන්නේ 10 බල ඍණ කීයද? 3යි. හොඳට බලන්න කල්පනා මේ 1යි 2යි. මෙතනට නෙමෙයි දශම තිත. දශම තිත 2යි. 10 බල ඍණ 2යි. දැක්කද? ආපස්සට ඕනනම් මේක ආයි අනිත් පැත්තට බලන්න 2.5 10 බල ඍණ 2 10 බල ඍණ 2යි කියන්නේ 1ට 10 බල 2යි. ඒ කියන්නේ 2.5 බෙදන්න ඕන 100ෙන්. 100ෙන් බෙදුවහම මෙයා දෙකක් එනවා 0.025යි. පැහැදිලිද? ඔන්න තව එකක් අපි බලමු. ඔන්න 0.0.0.4යි 3යි 2. දැන් එකපාර කියන්න. 4.3.2යි 4.3.2 ගුණ කිරීම 10 බල ඍණ 4 1යි 2යි 3යි 4යි. තිත මෙතනට එන්න ඕන. මෙතන ඉඳන් 4ක් එන්න ඕන. ඍණ 4. වෙන තව එකක්. 0.0.0.0.0.0.0.0.3යි 2. කියන්නේ 9.2 ගුණ කිරීම. දැන් මෙතනින් ඉඳන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10 බල ඍණ මෙතනට එන්න ඕනේ. ඍණ 8යි. දැන් තේරුණාද වැඩේ? ඔව්. අපි යමු ක්‍රියාකාරකමට. ක්‍රියාකාරකම 2 පහත සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. එකපාරට එක උස්මට ලියන්න. ලියලා දෙපාරක් බලන්න. දෙපාරක් බලන්න.
කල්පනාවේ. සර් මෙතන සර් එකක් තියෙනවානේ සර් 1ත් 10ත් අතර තියෙන එකකුත්. කට වහගෙන කරන්නේ හරිද? පොඩ්ඩක් ඉන්න සර්. හරි සර්. හරි සර්. හරි එහෙනම් ඔන්න උත්තර බලමු. ඔබ හැමෝටම සුබ පතනවා. 10න් 10 ගන්න ලැබේවා කියලා. පළවෙනි එක 7 ගුණ කිරීම 10 බල ඍණ 1. දෙවෙනි එක 3 ගුණ කිරීම 10 බල ඍණ 2. හරි. 5.2 ගුණ කිරීම 10 බල 1 2 3යි ඍණ 3. 7 ගුණ කිරීම 10 බල 1 2 3 4 5 ඍණ 5. 9.0යි 3 ගුණ කිරීම 10 බල 1 2 3 4 5 6 ඍණ 6යි. ඔය ටික හරිද? හරි සර්. හරි සර්. හරි සර්. 150ක් හරි. 14.3යි 2. ඔබේ උත්තරේ මට කියන්න. 10 බල 1. 1 2 3 4යි 4යි. ඈ? 10 4යි? බලේ සර්. අවු වුණාද? අවු වුණාද? මම මේ ඇස්සේ දැම්මා මේ වගේ එකක්. දැන් පුරුද්දට ඍණ බල දානකොට ඕගොල්ලොත් මෙතන ඍණ 1 කියලා දැම්මද? නැත්නම් 10 බල ඍණ 4 කියලා දැම්මද? ඔව් සර්. ඔව් අවුනා ඒකනේ. අවුනා. කල්පනාවෙන් කරන්න ඕනේ දැන් මේ බලන්න මේ එකට අඩු සංඛ්‍යාවක් නෙවෙයිනේ පුතේ. මේ එකට වැඩි සංඛ්‍යාවක්. දශම ගානක් දානකොට මම මේ වගේ එකක් දැම්ම ඔයගොල්ලෝ කොච්චර අවබෝධයෙන්ද යන්නේ කියලා බලන්න. මෙතන ඉන්නේ 10 බල ඍණ 1. නෑ ධන 1. කීයද? 10 බල 1. 10 බල 1. ඒක ආපු අය හරි දාගන්න. හරි සර්. ඊළඟට එන්නේ 1.4යි 3යි 2 ගුණ කිරීම 10 බල ඍණ 1. ඊළඟට 3.0යි 2 ගුණ කිරීම 10 බල ඍණ 1. 9.3 ගුණ කිරීම 10 බල 1 2 3 4 ඍණ 4.
මෙතන එන්නේ පුතේ 1.1 ගුණ කිරීම 10 බල 1 2 3 ඍණ 3. එකයි වැරදි. එකයි කියන්නේ මේ ඒ එක ඇති ඔක්කොටම ඒ එක ඇති ඔක්කොටම ඒ එක ඇති ඔක්කොටම 6 වෙනි එක තමයි වරද්දලා ඇත්තේ. 10න් කීයද කියලා දාන්න. දැන් පැහැදිලිද වැඩි? එකට වැඩි සංඛ්‍යා, එකට අඩු සංඛ්‍යා ඕනෑම සංඛ්‍යාවක් දැන් ඔයගොල්ලන්ට විද්‍යාත්මක අංකයෙන් ලියන්න පුළුවන්. අපි අම් බලන්න අභ්‍යාසයේ පැත්තට. අභ්‍යාස කරනවා නේද? අපි පොඩ්ඩක් බලමු. කරමු දෙවෙනි ගාන. මේ ටික කරා. ඔතනම කරා. මේ සෙට් එක. ගාන ලියලා කරා. Yes. හරි සර්. ඉවරයි සර්. ඉවරද පුතා? හරි. ඔන්න එනම් බලමු. පොඩක් ඉන්න සර්. ඉවරයි සර්. ඉවරයි සර්. බලමුනේ. මෙයා ඉන්නේ පුතා 8 ගුණ කිරීම 10 බල ඍණ 8.0 කියලා ලියන්න අවශ්‍යම නැහැ. 5.43 ගුණ කිරීම 10 බල ඍණ 1. 4 ගුණ කිරීම 10 බල 1 2 3 4 ඍණ 4. මෙයා එන්නේ 1.9 ගුණ කිරීම 10 බල 3 ඍණ 3. මෙයා එන්නේ 9.5 ගුණ කිරීම 10 බල 1 2 3 4 ඍණ 4. මෙතන ඉන්නේ පුතා 5.4 ගුණ කිරීම 10 බල 3යි 6යි 7යි 8යි ඍණ 8. හරිද? හරි සර්. අන්න ඔව් සර්. very good very good. අන්න එහෙමයි පුතා. දැන් එහෙනම් ඔයගලට ඕනෑම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලිවිය හැකියි. නේ ලිවිය හැකියි. දැන් අපි ඕකේ අනිත් පැත්තට එන්න හදන්නේ. අනිත් පැත්ත කියන්නේ
සාමාන්‍ය ආකාරයෙන් ලියන්න හදයි. නේද? ලියන්න පුතේ මාතෘකාව ලියන මාතෘකාව විද්‍යාත්මක අංකනින් දී ඇති සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනින් දී ඇති සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනින් දී ඇති සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් ලිවීම. සාමාන්‍ය ආකාරයෙන් ලිවීම. සාමාන්‍ය ආකාරයෙන් ලිවීම. ආපස්සට හිතන්න තියෙන්නේ. ඔන්න මම කීපයක් පැහැදිලි කරන්න. සටහන පිළිවෙලට ලියන්න ඔබේ සටහන් පොත් නොබැලුනාට ඔබ තේරුම් ගන්න ඔබේ වගකීම හරියට ඉටු කරන්න. මම නැවත නැවත කියන්නේ තව කෙනෙක්ගේ අධීක්ෂණයට ලක් වෙන්න තියාගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබ මෙහෙම හිතනවනේ මේක සටහන් පොත බැලින්නේ නැහැ. මේ ඉස්කෝලේත් නැහැ. ඒ හින්දා මේක ලියන්න ඕනේ නැහැ කියලා. එහෙම හිතුවොත් ඒ සිතුවිලි පුතේ Tamanට දියුණුවක් ඇති කරන සිතුවිලි නෙවෙයි. ඔබේ හිත ඒ වගේ කියනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ලක් ඔබ තුලින් මතු කරන්න ඕන නෑ. මම වෙනතටත් වඩා හොඳට මම මේ සටහනත් සකස් කරගෙන ගැටලු විසඳීම් කරලා මේ කරගන්න මේ අමාරු ගැටලු ඒව විසඳගෙන මේ ගමන හොඳින් යනවා කියන ප්‍රබල සිතුවිල්ලක් ඔබ තුල මතුවෙන්න ඕන. නැත්තම් ඔබේ අර සාමාන්‍යයෙන් එන සිතුවිල්ලට ඔබ වහල් වෙලා හිටියොත් ඔබට හොඳ ගමනක් ඒ කියන්නේ දියුණුවක් දකින්න වෙන්නේ නැහැ පුතා. අපේ මනස කියන්නේ දෙන්නේ බොහෝ දුරට පොසිටිව් මේ අදහස් නෙවෙයිනේ නෙගටිව් පැත්තටම තමයි එන්නේ සමහර වෙලාවට. සමහර අයගේ. ඒතකොට අපි ඒ වලට වහල් වුණොත් එහෙම අපිට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඔන්න බලන්න මේ විදිහට. දැන් 4.32 ගුණ කිරීම 10 බල 3. දැන් අපිට කියනවා මේක සාමාන්‍ය ආකාරයට ලියන්න. සාමාන්‍ය කියන්නේ සම්මත ආකාරයට. දැන් අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕන දේ තමයි පුතා 10 බලය ධනද ඍණද කියන එක. එයා ධනද ඍණද කියන එක අවධානය යොමු වෙන්න. ලකුණක් නැත්නම් එයා ධන. එහෙනම් අදහස් වෙන්නේ පුතා මෙයා 1000න් ගුණ වෙන බව. මම අතරමැද පියවරට යන්නේ නැතුව එකපාර ගන්නම්. අතරමැද පියවරක් එනවා කොහොමද මෙතන අපිට සම්මත ආකාරයට ලියන්න ඉස්සෙල්ලා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙයා 1000න් ගුණ වෙනවා. මෙයා 1000න් ගුණ වෙනවා. ඒ කියන්නේ තව විදිහට ගත්තොත් දශමදිත ගෙනියන්න ඕන අපි මේ දශමදිත ගෙනියන්න ඕන දකුණු අත පැත්තට මේ පැත්තට. සංඛ්‍යා රේඛාව මතක් කරගන්න. සංඛ්‍යා රේඛාවේ දකුණු අත පැත්තට අගේ වැඩි වෙනවනේ. අගේ වැඩි වෙනවා. ඒ විදිහට එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙයාව අපි දකුණු අත පැත්තට ගෙනියන්න ඕන ස්ථාන 3කින්. ස්ථාන 3ක් යන්න ඕන. හැබැයි මෙතන තියෙන ස්ථාන 2යි. 3ක් යන්න ඕන. එහෙනම් පුතා එන්නේ 4යි 3යි 2යි අපි එතනට බිඳුවක් දැම්මා. නේ? ඕක දැන් සම්මත ආකාරයෙන් ලියනවා කලාප වෙන් කරලා 4320යි කියලා. ඕන්න ඔහොම. පැහැදිලිද? අන්න එහෙම. ඔන්න මම තව එකක් කරනවා. හොඳට බලන්න. අපි හිතමු මෙහෙම. 5.05 ගුණ කිරීම 10 බල 5. දැන් අපි අවධානය යොමු කරන්නේ මුලින්ම මේ 10 බලයේ ධන. හරි. එහෙනම් මෙයාගේ අගේ වැඩි වෙනවා. එහෙම තීරණය කරන්නකො අගේ වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා නම් මේ දශම දිත අපි ගෙනියන්න වෙනවා වාර 5ක්. වාර 5ක් ගෙනියන්න වෙනවා. එතකොට එන්නේ 5.5යි තව වාර 2ක් ගෙනිච්ච දැන් 5ක් ඕන තව බිංදු 3ක් ඕන. නේ 2ක් ගියා තව 3ක් ඕන. දැන් අපි කලාප වලට වෙන් කරමු. කලාප වලට වෙන් කරාම
අගේ ඉඳන් ඉලක්කම් 3න් 3ට වෙන් කරා දහස් කලාපයට 505 එනවා. ඊටු ඒකක කලාපේ 0.3. 500 5000 500 5000. ඔන්න ඔකයි උත්තරේ. නේද දරුවනේ? කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක නිසා මේ දැන් ආයේ මොකක්ද කියන්නේ? අපි දැන් විද්‍යාත්මක අංකණයෙන් තියෙන එකක් සාමාන්‍ය ආකාරයට ලියන විදිහ ඉගෙන ගන්න. දැන් 0.0 අපි හිතමු 0.35 ගුණ කිරීම 10 බල ඍණ 2 කියලා තියෙන්නේ කියලා. මම කලව මේ දාන මේක. අන්න අපිට පේනවා පුතා මෙයා ඍණ බලය. ඍණ දර්ශකයක්. එහෙනම් පුතේ sorry මෙතන වැරදුනා 0.035 නෙවෙයි. මෙතන දෙන්න ඕනේ 3.35 ගුණ කිරීම 10 බල ඍණ 2. දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ අගය වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. ඍණ දර්ශකයක් නම් මෙයා අඩු වෙනවා. ධන දර්ශකයක් නම් වැඩි වෙනවා. ඒ කියන්නේ බෙදෙනවා 10 100න් බෙදෙනවා මෙයා. එතකොට දශම දිත අපි ගෙනියන්න ඕනේ කොයි පැත්තටද? වම් මත පැත්තට. සංඛ්‍යා රේඛාව මතක් කරගන්න. ධන බලයක් නම් දකුණු අත පැත්තට. ඍණ බලයක් නම් වම් මත පැත්තට. ඒතර අගේ අඩු වෙනවා. අගේ අඩු වෙනවා. ස්ථාන කීයක් ගෙනියන්න ඕනද? දෙකක් ගෙනියන්න ඕන. එකක් ගෙනිච්චා. එතකොට 3යි 3යි 5. එකක් ගෙනිච්චා. තව එකක් ඕන. ඉස්සරහට බිඳුවේ. ඉස්සලා පිටිපස්සට අගට බිඳුව ආවේ. දැන් මෙතන ඕන්න බිඳුවයි. මේකේ කලාප වෙන් කරන්නේ නැහැ නේ පුතා. දශම සංඛ්‍යාව කලාප වෙන් කරන්නේ නැහැ. 0.003.5. චෙක් කරලා බලන්න 10 බල 1 2 10 බල ඍණ 2 හැම තිස්සෙම මේ වගේ එකක් ආපස්සට බලන්න. එතකොට ඔබේ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ආපස්සට බලන්න පුතා. ඒක පුරුද්දක් කරගන්න. දැන් මොන තව එකක් 7.3 ගුණ කිරීම 10 බල ඍණ 5. අපිට දක්ගාලා පේනවා මෙයා ඍණ අගයක්. ඒ නාගේ අඩු වෙනවා. අගේ අඩු වෙනවා. බින්දු කීයක් ඉස්සරහට එනවද කියලා ඕනනම් මේ විදිහට ගන්නත් පුළුවන්. එකක් මේකෙන් අඩු කරන්න. පහෙන් එකක් අඩු කරන්න. 4 බින්දු 4ක් ඉස්සරහට එයි. එකෙන් එකක් අඩු කරා බින්දු 1යි. මේ එකක් යනවනේ කොහොමද? එකක් යනවා. එකක් අඩු කරා. පහෙන් එකක් අඩු කරා බින්දු 4යි. එතකොට අපි 1යි 2යි 3යි 4යි 7යි 3යි දශම තිත දැම්මා කියවන්න පහසු වෙන්න බිඳුවක් දැම්මා පූර්ණාංශය. ආයි චෙක් කරා 1යි 2යි 3යි 4යි 5යි 10 බල ඍණ 5යි. තව එකක් අපි හිතමු 3.7යි 3යි 2 ගුණ කිරීම 10 බල 2. 10 බල 2 ධන බල 2. එහෙනම් මෙයා අගේ වැඩි වෙනවා දෙකක් එහාට යනවා. එතකොට පුතාලට පේනවා 373.2 කියලා. පැහැදිලිද? ඔව් සර්. ඔය ටික ලියා ගන්න පුතා එන. ඔය ටික ලියාගෙන අපි කරමු තව ටිකක්. කල්පනාවේ. හොඳම දේ තමයි ගාන ලියලා ඔයගොල්ලෝ තනියම කරන්න. ගාන ලියලා තනියම කරන්න. ඊට පස්සේ අපි සාකච්ඡා මේ හරි වැරද්ද බලන්න. සර් අන්තිම ගාන අයත් කියලා මෙතනද පුතේ මෙතන වෙන්නේ 10 බල ධන 2යිනේ 2යි ධනයි කියන්නේ අගේ වැඩි වෙනවනේ අගේ වැඩි වෙනවා වැඩි වෙනවා නම් මෙයා දශම ස්ථාන දෙකක් මෙහාට එනවා මෙතනින්ද දෙකක් එනවා ඔහොම දෙකක් මෙතනට එතකොට 373.2 හරිද අර අන්තිමට කලින් එක 3.35 වැඩි කිරීම ඒ ගන්න පොඩ්ඩක් කියලා 3.35 ගුණ කිරීම 10 බල ඍණ 2යි පොඩ්ඩක් කියලා දෙන්න. මෙයා ඍණ 2නේ ඍණ 2යි කියන්නේ
3.35 ගුණ කිරීම 10 බල ඍණ 2යි කියන්නේ 100යිනේ. ඔව් සර්. ඒ කියන්නේ 3.35 බෙදෙනවා 100ෙන්. ඔව්. 100ෙන් බෙදෙනකොට මේ දශම ස්ථානයේ කොයි දශම තිත කොහෙටද අපි ගෙනියන්න ඕනේ? අගේ අඩු වෙන පැත්තටනේ. ඒ කියන්නේ ඔව්. මෙයා මෙහෙට ඉස්සරහට. ගෙනියලා හරියන්නේ නැහැ නේ ඉස්සරහට ගන්න ඕනේ නේ. කීයක් එන්න ඕනද ස්ථාන? දෙකක්. එතකොට ස්ථාන දෙකක් එන්න එකයිනේ තියෙන්නේ පුතා. තව එකක් එපා. ඒකට අපි බිඳුවක් දැම්මා. 3යි 5යි. එතකොට දශම තිත එන්නේ ඔහොමනේ. ඔව්. කියවන්න පහසු වෙන්න අපි මෙතන පූර්ණාංශයක් නැති ඉඳ බිඳුවක් දැම්මා. දැන් තේරුණාද? තේරුණාද? තේරුණා සර්. ආ. මොකද්ද කරන්න කිව්වේ? හරිද? ඔන්න දැන් මේ ටික ලියාගත්තද පුතේ? ඔව් සර්. හරි. ඔන්න එහෙනම් මම ඔයගලන්ට අවස්ථා කීපයක් දෙන්න හදන්නේ. ක්‍රියාකාරකම අපි හිතන්නේ 3 වෙනි එකනේ. 3 හරි 4 හරි. ලියන්න 5ත විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති සංඛ්‍යා සාමාන්‍ය ආකාරයෙන් ලියන්න. සාමාන්‍ය ආකාරයෙන් ලියන්න. කල්පනාවෙන් කරන්න. ඔන්න 500.
right ලියන්න බලන්න කල්පනාවේ සර් කියන්න Sir. පුතා අර ඔව්. හතරවෙනි එකේ මොකද්ද සර් අර හතරද ගන්න ඔව් 7.32 0.1 ගුණ කිරීම 10 බල 2 සර් කියන්න ඈ බලන්න ටික හදලා ඉවරයි. හරි දෙපාරක් බලන්න හරි සර් ඉවරයි. හරි බලමුද හැමෝම සර්. ඔන්න එහෙනම් පුතා බලන්න මෙතන 10 බල ධන දෙකක් නේ ධන අගේ වැඩි වෙනවා උත්තරේ 370යි මෙතන 10 බල ඍණ 1යි 0.1.3යි මෙයා 3යි 3යි කියන්නේ අගට බිඳුවක් එනවා 4750යි මෙයා 2යි 832.01 0.0.0.6යි එතකොට 0.4ක් එනවා 4 අගේ ඉඳන් ගත්තොත් 0.3යි තව 0යි මෙතන 32යි 40යි 40 මිලියන 320,000යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඍණ 3 ඒ කියන්නේ බිංදු දෙකක් ඉස්සරහට එනවා 0.1.2යි 1.2යි 3යි ඒ කියන්නේ 3ක් යනවා එක බිංදුවයි 5040යි 4ක් ඉස්සරහට එනවා තව 3ක් බිංදු වෙනවා 0.0.0.975 මෙතන 5ක් එනවා ඒ කියන්නේ 4ක් 0.0.0.0.3යි නෑ 4ක් එනවනේ ඒ කියන්නේ 0.3.2.5 1යි 2යි 3යි 4යි 5යි චෙක් කරන්න ආවද පුතාලට ඕවා ඔව් සර් අන්න ඔව් සර් ආවා සර්. ආවා.
ඔව් සර් 10 දැන් තේරෙනව නේද වැඩි ලේසි නේද මේ පරිවර්තනය හොඳට පුළුවන් වෙන්න ඔව් සර්. මේකයි මේ පරිවර්තනය පුතා හොඳට පුළුවන් වෙන්න ඕන අපි පොඩ්ඩක් අච්චුපොතට යමු බලන්න නැවත අච්චුපොතේ තියෙනවා ඔබට උදාහරණක් තියෙන උදාහරණ ගණන් ලියලා හදන්න පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න 13 අභ්‍යාසයේ තියෙන්නේ ඒ වැඩේට 13 අභ්‍යාසයේ තියෙන්නේ ওই කියන වැඩේට මම අද ඔයගොල්ලන්ව වැටීමට ගෙනියන්නේ නැහැ වැටීමත් එක්ක මේක පටලව ගන්න හින්දා මම ඔයගොල්ලන්ට තව අමතර සතියේ මැද දවසක් මේ වගේ අපි සාමාන්‍ය දවසට අමතරව එක දවසක් පොඩ්ඩක් අරගෙන මේ මේකේ අභ්‍යාසයි නේ අපි මම කිව්වා මම ඕනේ මේකේ අභ්‍යාසයි වැටීමයි අපි සාකච්ඡා කරමු ලබන සතියේ බදාදා දිනේට පෙර දවසක් අපි ගමු හරි මම ඔයගොල්ලන්ට WhatsApp කවද්ද ගන්නෙ? අපිට කවද්ද ගන්නෙ පන්තික් තියෙනවා. හැමෝටම මම හිතන්නේ සම්බන්ධ වෙන්න බැරි වෙන්නත් පුළුවන්